තෙරුවන් සරණින් දලදා සමිඳු පෙළෙන් ඔබ සැමට සියලු යහපත උදා වේවා. සිත දුර ගමන් යන්නෙක් බවත් එනිසාම සසරද දිගුවන බවත් සිතවිලි නවත්වා ගත හැකි නම් සසරේ නිමාවට යොමු විය හැකි බවත් සම්බුද්ධ භාෂිතය ඇසුරෙන් පැහැදිලි වෙයි. මේ ගැඹුරු වූ සත්‍යය විනිවිද දකිමින් අඳුරින් ආලෝකයට සිත් දොර විවර කරගන්නට ශක්තියක් වනු පිණිස මෙම සද්ධර්ම මණ්ඩපයේ සූදානම් කෙරෙන්නේ බෞද්ධ මාධ්‍ය සත්කාරයේහි මහනුවර මධ්‍යස්ථානයේ සංවිධායකත්වයෙන් මහනුවර ඓතිහාසික අස්ගිරි ගෙඩිගේ රාජමහා විහාරස්ථානයේහි ධර්ම මන්දිරය තුලයි. අද අපගේ දේශකයන්න් වහන්සේ මහව ඉහළගම ගල්ලෑව වෙහෙර පුරාණ අරණ්‍ය සේනාසනාධිපති පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන්ද්‍රයන් වහන්සේයි. අපි নমස්කාර පූර්වකව සාදුකාර පවත්වා උන්වහන්සේ පිළිගනිමු. සාදු සාදු සාදු. මෙම ධර්මානුශාසනාව සඳහා සදැහැති පූර්ණ දායකත්වය ලබා දෙන්නේ ගෙලිඔය ගුරුදෙනිය රණවිරු මාවත අංක 173 C11 නිවසේ පදිංචි KM එරංගා සජීවනී මහත්මියගේ 39 වන උපන්දිනයද නිමිති කරගෙන එතුමිය සහ ස්වාමි පුරුෂයා වන WG තුෂාර සම්පත් මහතා යන දෙපළ විසින්. ඒ අනුව එම දෙපළ සිය නෑදෑ හිත මිත්‍රාදීන්ද සමග තමන් විසින් සකස් කරගත්තා වූ මල්වට්ටිය චාරිත්‍රානුකූලව අතීතයේ ශ්‍රී දලදා සමිඳුන් වැඩ විසූ මේ අස්ගිරි ගෙඩිගේ රාජමහා විහාර මන්දිරයට පූජා කරවා දේශකයන්න් වහන්සේට දහත් වට්ටියද පිළිගන්වා අප කෙරෙහි කරුණාවෙන් මෙම ධර්මානුශාසනාව පවත්වන හැටියට පාද නමස්කාර කොට ආරාධනා කරනු ලැබුවා. අපි දැන් සදහැ සිතින් තන්පත්ව ධර්ම ශ්‍රවණයට සූදානම් වෙමින් පංචශීලයේ සමාදන් වීම සඳහා নমස්කාර පාඨ සජ්ජායනා කරමු. අවසරයි ස්වාමීනි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පූර්ණං ආම බන්තේ පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා ප්‍රමාදේන සම්පාදේ තබ්බං ආම බන්තේ සාදු සාදු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා
නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 අත්තිකා ජෝතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිසිතෝ ච විහරති නච කිංචි ලෝකේ උපාදීයති තී. සාදු සාදු සදා බුද්ධ සම්පන්න පින්වත්නි, සසර දුක් නිමා කරවන්න රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී නොයෙකුත් ආරම්මණයන්හි ඇලී ගැලී ඇහෙන් ගැලවෙන්න බැරුව, කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් ගැලවෙන්න බැරුව අති දීර්ඝ අති මහත් වූ අති භයංකර වූ මේ සංසාර ජීවිතේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් අරමුණු කරමින් ඇස් ලබාගෙන, කන් ලබාගෙන, නාස් ලබාගෙන, දිවවල් ලබාගෙන, ශරීරවල් ලබාගෙන ඉවරක් නැති බැලීමක, ඇසීමක, විඳීමක යෙදිලා ඉන්න සිද්ධ වෙලා තියෙන අපිට, අසරණ වෙලා ගැලවෙන්න බැරුව ඉන්න අපිට සසර ජීවිතය සුවපත් කරගන්න, මේ ග්‍රහණයෙන් අත මිදෙන්න, මේ දුක් වලින් අත මිදෙන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඊ타ම ක්‍රමානුකූල, ඊ타මත්ම පියවරෙන් පියවරට වර්ධනය කළ හැකි ප්‍රායෝගික, තමන් විසින්ම අත්දකින්න පුළුවන් මහා උතුම් ධර්මයක් දේශනා කරා. එවැනි උතුම් ධර්මයක පහස ලැබිලා, එවැනි උතුම් ධර්මයක් උරුම කරගන්න, දායාද කරගන්න සසර ජීවිතයේ අවස්ථාවලත් මේ පින්වත් අයත් අපිත් හැමදෙනාම කල්පනා කරගන්න ඕනේ. මමත් කොයියම් විදියකින් හෝ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව කටයුතු කරලා මේ ජීවිතයේදීම සියලු තෘෂ්ණාව අයින් කරලා සියලු දුක් ගෙවන් කොට උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානේ ප්‍රාර්ථනාව ඇති කරගන්න ඕනේ. පින්වත්නි, අද දවසේ දේශනා කරන්න යෙදෙන්නේ ආනාපාන සති භාවනාවෙහි 4 වෙනි පියවර පිළිබඳව කෙරෙන විග්‍රහයක්. මීට පෙර ආතුව 3 වෙනි පියවර දක්වා සාකච්ඡා කරලා තියෙනවා. ආනාපාන සති භාවනාව පිළිබඳව මූලිකව අපි සඳහන් කරපු දේශනාවලට අදාළව ඊටාම කෙටියෙන් මූලික පියවර 3 ගැන අපේ අවධානය යොමු කරගමු. පළවෙනි පියවර විදිහට දේශනාවේ සඳහන් වෙලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාවන් වල සඳහන් වෙලා තියෙන්නේ සෝ සතෝ අස සති සතෝ පස්ස සති කියලායි. සිහියෙන් හුස්ම ගන්නවා, සිහියෙන් හුස්ම හෙළනවා කියලා. මම එතෙන්දි මතක් කරා, ඒ දේශනාවේදී මතක් කරලා තියෙනවා කලින් පින්වත්නි, සිහිය කියන එක තමයි අපහසුම දේ මේ ලෝකේ තියෙන. සිහිය කියන එක හැදෙන විදිහට අපේ හිත සකස් කරන්න ඕනේ. එක ආරම්මණයක තියෙන්න පුළුවන් විදිහට පුහුණු කරන්න ඕනේ. එහෙම පුහුණු කරන්නේ නැතුව විවිධ ආරම්මණයන් ඔස්සේ මේ හිත දුවනවා. ඒකින්ද තණ්හාව නැති කරන වැඩපිළිවෙලට මේක යොදවන්න බෑ. ලෝකය අවබෝධ කරවන්න මේ හිත පාවිච්චි කරගන්න අපිට බෑ. වේවුලන අතකින් වැඩක් කරන්න ගියාම බොහොම අමාරුයිනේ. වේවුලන අතකින්, ගොඩාක් වේවුලන අතකින් වැඩක් කරන්න කිව්වොත් එහෙම හරි අමාරුයි. ආන් ඒ වගේ මේ වේවුලන හිතත් එක්ක මොකුත් කරන්න බෑ. හිත මොනවටද වේවුලන්නේ? අරමුණු වලටයි වේවුලන්නේ. නේද? එක මොහොතකට මොන්න තරම්නම් අරමුණු කන්දක් මේ හිත ගන්නවද? ඉතින් ඒකින්ද එහෙම හැමතැනම දුවන විසිරෙන හිතකින් ලෝකයේ තියෙන ඇත්ත తත්වය අවබෝධ කරගන්න බෑ. අන්න ඒ සඳහා සිහිය වර්ධනය කරන්න මේ නොදන්න උපකරණය කියලා මතක් කරා මම මේ අතන්ට මිට කලින්. මේක හරියට නිකන් අර සංකීර්ණ මැෂින් එකක් වගේ. මේ වගේ මොකක් හරි ලොකු මැෂින් එකක් කවුරු හරි දුන්නොත් කාට හරි වැඩ කරන්න කියලා ඒකේ පුහුණුකාරයෙක් ඉන්නවා නම් පුහුණුකාරයා ළඟට අපි ගිය ගමන් එයා ඔක්කොම අපිට බාර දෙන්නේ නෑ. එයා ඉස්සෙල්ලා කියනවා එහෙනම් ඔය කට්ටිය මේ ටික අතුල් කරන්න. දැන් ඒක පුරුදු වෙනකොට ඊළඟ කොටස කරන්න. අන්තිමට පුහුණු වුණාට පස්සේ තමයි ඔක්කොම බාර දෙන්නේ. ඒ වගේ මේ අපිට ලැබිලා තියෙන මේ උපකරණය ගැන අපි මොකුත් දන්නේ නැහැ. මේ ශරීරය අවබෝධ කරගන්න ඕනේ. එකපාරටම මේක තේරුම් ගන්න බැරි හින්දා, සිහිය කියන එක එකපාරටම වර්ධනය කරන්න බැරි හින්දා බුදුරජාන් වහන්සේ පියවර 4කින් Tamanට කයෙහි සංස්කාරයන් නැති වෙන මට්ටමට මේක පුරුදු පුහුණු කරා. 4 වෙනි පියවරේ තමයි සඳහන් වෙන්නේ පස්සම් භයං කාය සංකාරං කියලා. කාය සංකාර සංසිඳවා ගනිමින් ආනාපාන සතියේ හික්මනවා. ආනාපානෙ හික්මනවා. කාය සංකාර කියන්නේ
පින්නත්නි කයෙහි නොදැනීම ඇති වෙනවා ඒ අවස්ථාවේදී. ඒ කියන්නේ කයින්දා ඇති වෙන සැකසීම් සියල්ලගෙන්ම අත මිදෙනවා මේ පියවර අවසානයේදී. ඒ ඉලක්කය දක්වා ආපු ගමන තමයි අපි සාකච්ඡා කරේ. ඉතින් පළවෙනි එකේ සිහිය පුරුදු කරන්න කිව්වේ නාසිකාව අග හෝ නැත්නම් සෝ සතෝ වාස සති සතෝ පස්ස සති කියලා කිව්වේ. නාසිකාව අග අපි වඩා පහසුවෙන් නාසිකාව අග යොදාගත්තේ ඒ පිළිබඳව අපි විග්‍රහ කරා. ගන්නකොට හෙලනකොට නිවැරදි සිහියෙන් කටයුතු කරා. ගන්නකොට හෙලනකොට දැනි දැනි කටයුතු කරන ආකාරය කටයුතු කරන ආකාරය අපි විස්තර කරා. ඊළඟට දෙවෙනි පියවර දක්වා එනකොට පළවෙනි පියවරේදී වැඩ දෙකයි අපිට තිබුණේ. ඒ තමයි ගන්නවාද හෙලනවාද කියලා හැම වෙලෙම සිහියෙන් ඉන්න. දෙවෙනි පියවර වෙනකොට තව වැඩක් බුදුරජාන් වහන්සේ අපිට පැවරුවා. ඒ කියන්නේ සිහිය වර්ධනය කරගන්න වැඩපිළිවෙල අපූර්වට ක්‍රියාත්මක වෙන හැටි බලන්න. දීගං වාස සන්තෝ දීගං අස්ස සාමිති ආදී වශයෙන් දෙවෙනි පියවර අපි විග්‍රහ කරා. මීට කලින් ඒවා මේ අත්ව ශ්‍රවණය කරන්න ඇති කියලා බලාපොරොත්තු වෙනවා. දිග හුස්මක් ගන්නකොට දිග හුස්මක් කියලා දැනගෙනම ගන්න ඕනේ. එහෙනම් කෙටි හුස්මක් ගන්නකොටත් එහෙමයි දැනගෙනම ගන්න ඕනේ. දිග හුස්මක් හෙලනකොට ඒත් එහෙමයි කෙටි හුස්මක් හෙලනකොට ඒත් එහෙමයි. දැන් බලන්න. ඉස්සෙල්ලා තිබ්බේ ගන්නවද නැද්ද කියලා සිහියෙන් ඉන්න. දැන් ගන්නකොට දිගද කෙටිද කියලා සිහියෙන් ඉන්න ඕනේ. එහෙම කරන්න ඉස්සෙල්ලට වැඩිය සිහිය තියෙන්න ඕනද නැද්ද? අන්න එහෙනම් වැඩි සිහියකින් ඉන්න පුරුදු කරනවා එතෙන්දී. ඒක පිළිබඳව අපි මේ පියවර විස්තර කරපු හින්දා දැන් ඊට පස්සේ මොකද කරන්න කිව්වේ? සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති කියලා. පින්වත්නි අපිට මේ කයේ එක තැනක හිත තියාගෙන ඉන්න බැරුවයි හිටියේ. පළවෙනි පියවර දෙවෙනි පියවර පුරුදු කරන කෙනෙකුට ක්‍රමානුකූලව ඊට පස්සේ පුළුවන් සබ්බකාය පටිසංවේදී සම්පූර්ණ හුස්ම කය දැනි වාසය කරන ගානට මේ හිත ගන්න. ඒකද අපි කොහොමද කරන්න කියලා කිව්වේ? ඒ තුන්වෙනි පියවර පිළිබඳ සාකච්ඡා කරපු ධර්ම දේශනාවේදී සඳහන් කරේ කොහොමද? අර නාසිකාව අග අපි පුරුදු කරපු තැන ඉඳලාමයි දෙවෙනි පියවර වර්ධනය කරේ. පළවෙනි පියවරේදී යම් තැනක නාසිකාව අග හිත දැනි හිටියා. එතනම දැනි තමයි දිග හුස්මක්ද කෙටි හුස්මක්ද කියලා තීරණයකට ආවේ. ඊට පස්සේ දැන් එතනින් එහාට මොකද්ද අපි කරන්න කිව්වේ? ඒ දැනීම වර්ධනය කරන්න. දැනීම වර්ධනය කරන්න කිව්වා. කොහොමද වර්ධනය කරන්නේ? ක්‍රමානුකූලව නාසිකාවක දැනි හිටපු තැන වෙනුවට තවත් කොහේ හරි දැනනවද කියලා තමන් අවධානය යොමු කරනවා. දැන් මේ තැන් දෙකම දැන් දැනි ගන්න හෙලන්න පුළුවන්. හරිද? ඊට පස්සේ තවත් සිහියෙන් ඉඳමින් ඊටත් වැඩිය කොහේ හරි මේ හුස්මෙහි කොහේ හරි දැනෙනවද කියලා අවධානය යොමු කරගනිමින්ම ගන්නවා. ඒතත් එතන පුරුදු කරනකොට අතන අතහැරෙන්න දෙන්නේ නෑ. ඊට පස්සේ ඔන්න දැන් තැන් 3-4ක් දැනෙන්න පටන් ගන්නවා. වැඩි ප්‍රදේශයක් දැනෙන්න පටන් ගන්නවා. කෙනෙක් හිතයි එකවර කොහොමද තැන් දෙකක් දැනෙන්නේ? මොකද විඥාන දෙකක් පහළ වෙනවා කියලා. නෑ පින්වත්නි, මේ හිතේ තියෙන ස්වභාවයක් ස උපනීසෝ ස පරික්කාරෝ කියලා. අපි විස්තර කරා ඒ පිළිබඳව. එකතු වෙන ස්වභාවයක්. මේ බලන්න. පාසලක ළමයි පිරිසක් ඉන්නවා නම් අපි ඒ ළමයින්ගේ ඉංග්‍රීසි දැනුම පරීක්ෂා කරන්න යනවා. ඉස්සෙල්ලා බලනකොට ඕන එක ළමයෙකුට පුළුවන්. ඉතින් අපිට අදහසක් වෙනවා එක ළමයෙකුට පුළුවන් කියලා. ඊට පස්සේ ළමයි 5 දෙනෙක් පරීක්ෂා කරනකොට 5 දෙනාටම පුළුවන්. අපිට අදහසක් වෙනවා 5 දෙනාටම පුළුවන් කියලා අදහසක් එනවා නම් එක හිතකින් අර ඉස්සෙල්ලා පහම නියෝජනය වෙනවද නැද්ද? ඊට පස්සේ අපි කියන මේ පාසලටම ඉංග්‍රීසි පුළුවන් කියලා. අපි 1000ක් ළමයි ඉන්නවා කියලා. දැන් අපේ ඒ පුළුවන් කියන හිත පහළ වෙනකොට ඒ හිතේ අඩංගුයි සංයෝගයි කලින් තිබ්බ හිත ඔක්කොම එකතු වෙන ස්වභාවය තියෙනවා. දැන් වාහනයක් එලවන්න පුරුදු කරනකොටත් එහෙමයි. වාහනයක් එලවන්න පුරුදු කරනකොට ඉස්සෙල්ලාම ඔන්න දැන් පුරුදු කරන කෙනා කියනවා මේ විදිහට කරන්න. ඉතින් ඔන්න එහෙම අපි හිතමු ගෑස් දෙන්න කියලා කියනවා වැඩිපුර ටික. දැන් ඊළඟට කියනවා ඒත් එක්ක මේ වාහනේ හරියට සුක්කානම අල්ලගෙන යන්න කියලා. සුක්කානමට අවධානය යොමු කරනකොට අර කමතක වෙනවා. ඒ දෙකටම අවධානය කරනකොට ජියර මාරු කරන්න අමතක වෙනවා. මුලදී. පස්සේ කොහොමද? මේ කාත් එක්ක හරි කතා කරගෙන මේ ඔක්කොම කරා යනවා. නේද? අන්න ඒ සංයෝජනය, ඉන්ද්‍රිය සංයෝජනය කියලා එකක් මේ හිතේ සිද්ධ වෙනවා. මේ සංයෝජිතව එකතු වෙලා බොහෝ දේවල් එකවර අරමුණු කරන්න පුළුවන් විදිහට ඒක එක අරමුණක් හැබැයි. ඒ අරමුණ සහගත මහග්ගත සිතකට පුළුවන් සම්පූර්ණ ඔක්කොම අරමුණු කරන්න. අන්නේ විදිහට තුන්වෙනි පියවරදී අපි පුරුදු කරේ මුළු හුස්මම දැනි වාසය කරන්න. කොහේවත් හිත යන්නේ නැහැ. මේක මොනතරම් දැනීමක්ද කියනවා නම් මයින්හමක් පුම්බනකොට වාගේ. මුලදී නාසිකාවගේ දැනීම විතරයි. ඊට පස්සේ තවත් තැන් වැඩියෙන් දැනෙන්න පටන් ගත්තා. ඒ ගැනම අවධානයෙන් ඉන්නකොට තවත් දැනෙන්න පටන් ගත්තා. ඒ ගැනම අවධානයෙන් ඉන්නකොට තවත් දැනෙන්න පටන් ගන්නවා. මෙහෙම දැනීම වැඩි වෙලා දැන්
මුලදී දැනිච්ච නාසිකාවග්‍රයක් දැනි අනිත් ප්‍රදේශයක් දැනි සම්පූර්ණ දැනීම වැඩි වෙනවා එන්න. අන්තිමට අකණ්ඩව ඉරක් වගේ දැනෙන්න පටන් ගන්නවා හුස්ම. නාභිය දක්වාම යන ඉරක් වගේ දැනෙන්න පටන් ගන්නවා නාසිකාවගේ ඉඳලා. ඊට පස්සේ මේ ඉර බටයක් වගේ දැනෙන්න පටන් ගන්නවා. තව පුළුල්ව දැනෙන්න පටන් ගන්නවා. හරිද? දැන් එයාට මේක ටිකක් ලොකුවට දැනෙනවා. එහෙම දැනලා අවසානයේදී පින්නත් නේ තුන්වෙනි පියවර ඉවර වෙනකොට යෝගියාට තීරණයකට එන්න පුළුවන් මට තව මේ හුස්මේ දැනෙන්න දෙයක් නැහැ. මට තව මේ හුස්මේ දැනෙන්න දෙයක් නැහැ. සියල්ල දැනමින් මම හුස්ම ගන්නවා හෙලනවා කියලා එයාට තීරණයකට එන්න පුළුවන්. ආයෙ දැනෙන්න දෙයක් නැහැ කියලා ප්‍රත්‍යක්ෂව දැනගන්නවා. ඒ වෙලාව වෙනකොට හුස්මත් එක්ක වෙනස් වීම සිදුවන දැනීම සියල්ල දැනෙනවා කියන්නේ පින්නත් මේ බලන්න. අපි නිකන් හිතලා බලන්න ඔය ඉන්න ගමන්. මෙහෙම හුස්මක් ගන්නකොට මේ පපුවේ මස් පිඩු එහාට මෙහාට වෙනවද දැනෙනව නේද? මුළු පෙනහැල්ලම පිම්බෙනවද දැනෙනව නේද? හිතනකොට දැනෙන්නේ ඒක. නේද? උඩුකයම නිකන් ලොකු පිම්බීමක් ලොකු හැකිලීමක් තියෙනවා. නමුත් කකුල් එහෙම දැනෙනවද? අත් එහෙම දැනෙනවද? ඔලු කට්ට එහෙම දැනෙනවද? හිස් මුදුන එහෙම දැනෙනවද? නෑ නෑ ඒ වගේ වෙනසක් වෙන්නේ නෑ. එළියෙන් එන හුස්ම වදින තැන් විතරක් නෙවෙයි වැදීම හින්දා පිම්බීම හරි හැකිලීම හින්දා හරි අපේ ශරීරය ඇතුලේ ක්‍රියාත්මක වෙන ඇදෙන හෝ ඇකිලෙන යම් මාංශ පේශියකට අදාළ රූප කලාප තියෙනවද? ඒ සියල්ල දැනෙනවද නැද්ද? ඒ සියල්ල දැනිය යුතුයි. ඇයි වෙනස් කිව්ව වෙනවනේ? එහෙනම් උඩුකය ඍජුව තියාගෙන ඉන්න කෙනාට මේක සම්පූර්ණයෙන් දැනුණාට පස්සේ සම්පූර්ණයෙන් දැනෙනකොට කොයි විදිහටද මේ දැනීම තියෙන්නේ? හරියට මයින්හමක් පුම්බනවා වාගේ උඩුකය. මයින්හමක් පුම්බනකොට කොහොමද? නේද? අන්න ඒ වගේ ලොකු පිම්බීමක් ලොකු හැකිලීමක් මේ හුස්මත් එක්ක දැනෙන්න පටන් ගන්න වෙන කොහේවත් හිත දුවන්නේ නැතුව. අරමුණු වෙන්නේ එතන විතරයි. අරමුණු වෙන්නේ ඔය හුස්ම කය විතරයි. අන්න ඒ ගානට ආපුවම තුන්වෙනි පියවර සම්පූර්ණයි. හරි? අන්න එතෙන්ට එනකොට අපි කියනවා පස්සම් භයං කාය සංකාරං කියලා. උඩුකය ඍජුව තිබ්බා නම් බලන්න පින්නත්නි උඩුකය ඇකිලිලා තියෙන වෙලාවක නැමිලා තියෙන වෙලාවක හුස්ම දැනෙන විදිහයි කෙලින් ඉන්න වෙලාවට දැනෙන විදිහයි නිදියන් ඉන්න වෙලාවට දැනෙන විදිහයි වෙනස්ද නැද්ද? වෙනස්. එහෙනම් එක ආරම්මණයකට එන්න ඕනේ. එක අරමුණකට ආනාපාන සතිය කියන්නේ මේ අත් අහලා ඇති මේක සමත භාවනාවකට යෙදෙනවා කියලා. එහෙනම් එක අරමුණක් තියෙන්න ඕනේ. පළවෙනි පියවර 3 අහපුවාම ඒ පිළිබඳ හොයලා බලනකොට කෙනෙකුට සැක හිතෙනවා. පළවෙනි එකේ නාසිකාවාග, දෙවෙනි එකේ දීර්ඝ කෙටි භාවය බලන්නත් ඕනේ. තුන්වෙනි එකේදී දැන් සම්පූර්ණ එකක්. ඒතකොට ඒක අරමුණක් නැහැ නේ කියලා. මේ පියවර 3 හරියට වාහනයක් එලවන කෙනෙක් පළවෙනි ගියරේ ඉඳලා වේගය හොඳට වැඩි කරලා හොඳට පුහුණුව තියෙන කෙනෙක්. හරි? හොඳට වාහනේ වේගය වැඩි කරලා සුදුසු අවස්ථාවේදී තමයි දෙවෙනි ගියරේට මාරු කරගන්නේ. පුහුණු රියදුරෙක් නම් අඩුම ගානේ වාහනේ ඇතුලේ ඉන්න අයට ගැස්සීමක්වත් එතකොට ඇති වෙන්නේ නැති වෙන්න ඕන. ඊට කලින් ගියරේ මාරු කරොත් ගැස්සීම ඇති වෙනවා. වේගෙන් යෑමක් හදිස්සිය සිද්ධ වෙනවා. මොකක් හරි එහෙම හිරවීමක් සිද්ධ වෙනවා. එතකොට හරියට පුහුණු කරපු ඇත්තෝ මේ පියවර 3 මාරු කරන්න හරියට දක්ෂ රියදුරෙක් වගේ. ඒ කියන්නේ එකකින් එකකට මාරු වෙනකොට වෙනස් වීම සිද්ධ වෙන්නේ නැහැ. පළවෙනි පියවරේදී නාසිකාවක දැනි හිටිය කෙනා ඒ දැනීමේම ඉඳගෙන හෙල්ලෙන්නේ නැතුව දිගද කෙටිද කියලා බලමින්ම ඒ වැඩේම කරනවා. දෙවෙනි පියවර අවසානයේදී සමතයකටපත් වුණාට පස්සේ දිග කෙටි භාවය එක ගානට ආවට පස්සේ තුන්වෙනි පියවරට එනකොට මොකද කරන්නේ? හිමින් සැරේ එයා අනිත් පැති වලටත් අර අතන දැනීම වෙනත් දෙයකටත් අවධානය යොමු කරන තව දැනනවද කියලා. ඊට පස්සේ මහා කලබලයක් ඇති කරගන්නේ නැහැ. ඊටාම සියුම්ම පරිස්සමෙන් මොකද කරන්නේ? තවත් දැනීම් තියනවද කියලා. ඒ හැම දැනීමකටම හිත යව වර්ධනය කර ඉතින් ආයෙ හිත විසිරෙනවා තමයි. විසිරෙනකොට ආයෙ එතන ඉඳන් පටන් අරගෙන එහෙම හරි සිහියකින් මම මේ අමාරුවෙන් කරන දෙයක් වැරදිනවා තමයි වැටෙනවා තමයි කියලා දැනගෙන ක්‍රමානුකූලව සිහියෙන් වීරියෙන් නුවණින් මොකද කරන්නේ? ක්‍රමානුකූලව අන්තිම ප්‍රතිඵලය තමයි අපි ලබාගත යුතු පින්නත්නි. එයා යෝගියා තීරණයකට එනවා ආය මට මේ හුස්මේ දැනෙන්න තැන නෑ. මුළු ඔක්කොම ලොකු මයින්හම පුම්බනවා කුලනවා වගේ දැනෙනවා. හිත විසිරෙනවා ගොඩාක් අඩු වෙනවා. හරිද? මෙතෙන්ට එනකොට එයාට දැනෙන තව දෙයක් තියෙනවා. ඒ දැනෙන තව දෙයක් තමයි පින්වත්නි එයාට දැනෙනවා මේක එකාකාරී රටාවකටයි සිද්ධ වෙන්නේ කියලා. තුන්වෙනි පියවර අවසන් වෙනකොට. ඇයි උඩුකය ඍජුයි දිග කෙටි භාවයේ එක ගාන. ඒවා අපි පැහැදිලි කරා කලින් පියවරවල වලදී. දිග කෙටි භාවයේ එක ගානටපත් වෙන දෙවෙනි පියවරේදී දැන් උඩුකය ඍජුව තියෙන හින්දා
මොකද වෙන්නේ මෙයාට දැන් හුස්ම අරගෙන ආපහු දානකොට ඒක සිද්ධියක් කියලා ගන්නකො. හුස්ම ගැනීම සහ ආපහු දාන එක අන්න ඒ සිද්ධිය ගත්තාම ඒක එකම විදිහට තමයි දැනෙන්නේ. ඒ කියන්නේ දැන් එක හුස්මකදී ගන්නකොට දැනිච්ච විදිහයි දානකොට ආපහු දානකොට දැනිච්ච විදිහයි සමානද? නෑ වෙනස්. හරිද? ඒ දෙක එක සිද්ධියක් කියලා ගන්නකො. එතකොට දැන් ඔන්න අරගෙන දානකොට දැනිච්ච විදිහක් තියෙනවා. අර ගන්නවා සහ හුස්ම හෙලනවා. හුස්ම ගන්නවා සහ හෙලනකොට දැනිච්ච විදිහක් තියෙනවා. ඊළඟ සැරේ ගන්නකොටත් ඒ විදිහටමයි දැනෙන්නේ. ඊළඟ සැරේ හෙලනකොටත් ඒ විදිහටමයි දැනෙන්නේ. එහෙනම් එක සිද්ධියක් කියලා ගත්තොත් එහෙම අරගෙන දැමීම, අරගෙන හෙලීම එක සිද්ධියක් කියලා ගත්තොත් ඊළඟ සිද්ධියක් දැනෙන්නේ මේ විදිහටමයි. ඊළඟ සිද්ධියක් දැනෙන්නේ මේ විදිහටමයි. ඊළඟ එකක් දැනෙන්නේ මේ විදිහටමයි. එහෙනම් අන්න බලන්න එකාකාරවම අරගෙන දානකොට දැනෙන ගතිය එකාකාරවමයි දැනෙන්නේ තුන්වෙනි පියවර සම්පූර්ණ වෙද්දී. හරිද? ඔන්න තේරුම් ගන්න ඕනේ ආසරයක්. හුස්ම උඩට අරගෙන ආපහු හෙලනකොට අර ගැනීම සහ හෙලීම කියන දෙක අපිට මෙහෙම නිල් පාට බැලුමක් තියෙනවා. රතු පාට බැලුමකුත් තියෙනවා. දැන් නිල් පාට බැලුමයි රතු පාට බැලුමයි වෙනස්. අපි මේක පොලිමර් තියෙනවා. නිල් බැලුම රතු බැලුම නිල් බැලුම රතු බැලුම කියලා පොලිමර් තියෙනවා. දැන් බලපු කෙනෙකුට ඔන්න පේනවා නිල් බැලුමයි රතු බැලුමයි කියන දෙක එකට ගත්තාම ඔක්කොම එක වගේද නැද්ද? ඇයි? නිල් බැලුමයි රතු බැලුමයි වෙනස්. හැබැයි ඒ යුගල වශයෙන් ගත්තාම එකම જાතියේ එකම විදිහේ යුගලයන් තමයි මේ තියෙන්නේ. ආන් ඒ වගේ ඇදීම සහ හෙලීම වෙනස්. හැබැයි යුගල එකට ගත්තාම එක සිද්ධියක් විදිහට ගත්තාම මේ දෙක ඊළඟ එකයි සමාන. ඒ කියන්නේ මේ වෙලාවේ මම ගන්නකොට සහ හෙලනකොට මට දැනෙච්ච විදිහක් තියෙනවද? ඊළඟ සැරේත් දැනෙන්නේ ඒ විදිහටමයි. ඊළඟ සැරේත් දැනෙන්නේ ඒ විදිහටමයි. ඊළඟ සැරේත් දැනෙන්නේ ඒ විදිහටමයි. අන්න බලන්න. ඒකාකාරීව මේක දැනෙනකොට භාවනා කරන කෙනාට මේ දැනීම පිළිබඳව මතකයක් නැත්තම් අරමුණක් මනෝ අරමුණක් හැදෙනවද නැද්ද? නේද? එයා හඳුන ගන්නවා ඒක. ඇයි මේක වෙනස් වෙන්නේ නැද්ද? එකම විදිහට දැනෙන්නේ තුන්වෙනි පියවරේදී. එතකොට අන්න එයාට මනෝ අරමුණක් ඇති වෙනවා. මොකක්ද? එයාට තේරෙනවා හුස්ම මනසින් Tamanට දකින සමහර ඇත්තෝ ලොකු වැරදීම් වගේක් කරගන්නවා. සමහර අය කියන තුන්වෙනි පියවර කියලා හරියට නිකන් ඇතුළට ඇදිලා එළියට යන නේද? සමහර ඇත්තෝ කියනවා මම සම්පූර්ණ හුස්ම දැන් අත්විඳිනවා මට හොන්දට පේනවා දැන් හුස්ම රැල්ල පේනවා කියන හුස්ම රැලි කතාවක් මේකේ. හුස්ම රැලි කතාවක් නෑ දැනීමෙන් ගන්න කමටහන. ඇයි? අපි හුස්ම හඳුනගන්නේ කොහොමද? මම කලින් මතක් කරා. හුස්ම අපිට ගන්නවා කියලා මේ ජීවිතේ දැනෙන්නේ ඇහෙන්ද? ඇහෙන් දැනෙන්නේ නෑ. කනෙන්ද? හෝස් ගන්න සද්දකින්ද? නැහැ. ගන්ධයෙන්ද? ඒ කියන්නේ නාහෙන්ද? මොන පැටලේ පොඩ්ඩක්. නාහය කියලා කියන්නේ උතන මං අහන්නේ චක්කු සෝත ගාහනේන්ද්‍රියෙන්ද හුස්ම හඳුනගත්තේ. ඒ ගඳ සුවඳ හඳුනගත්තේ. නේද? ගඳ සුවඳක් ආව නම් හුස්මත් එක්ක ඒක හඳුනගත්ත මේ දක්වා හුස්ම ගැන අදහසක් ගාහනේන්ද්‍රියට නැහැ. දිවෙන්ද? නැහැ. එහෙනම් මොකෙන්ද? කාය සම්පස්සය. නේද? එහෙනම් වේදනාවෙන් කාය සම්පස්සජ වේදනා. එහෙනම් මේ දැනීමෙන්. එහෙනම් දැනීම දැන් ඒකාකාරයි. හරි? මෙන්න මේ ඒකාකාරී ප්‍රබල දැනීම තුල ඉන්නවා මිසක් යම් කිසි කෙනෙක් මේ වෙලාවේදී කිව්වොත් එහෙම මගේ නේද මට හිතට මැවිලා පේනවා කියලා ඇහැට පෙනිච්ච දෙයක් විදිහට පේනවා නම් මේක. සමහර අය කියනවා රවුමට නහයෙන් එළියටත් ගිහලා රවුමට යනවා දැනනවා කියනවා. දැන් හුස්ම රැල්ල ප්‍රකටව මට පේනවා කියනවා. එහෙනම් පින්නත් නේ කාය ස්පර්ශයෙන් දැනගන්න හුස්ම චක්කු සම්පස්යෙන් පෙනිච්ච එකක්ද පේනවා වගේ පේනවා නම් ඒක වැරදීමක්ද නැද්ද? අපිට ඇහෙන් පෙනිච්ච දේවල් හීනෙන් හිටම් පේනවනේ. නේද? නැත්නම් දැන් මතක් කරනකොට අම්මා මතක් කරනකොට ඔන්න අම්මගේ රූපේ මතක් වෙනවා. අම්මගේ රූපය මතක් වෙනවා කියන එක රූප සංඥාව ආවේ ඇහෙන් දැකලාමයි. ඇහෙන් දැකපු නැති දෙයක් ගැන රූප සංඥාවක් එන්න පුළුවන්ද? නිවැරදි. වැරදි එකක් එන්න පුළුවන්. නේද? නිවැරදි එකක් එන්න බෑ. ආවොත් රූප සංඥාවක් ඒක වැරදි එකක්ද නැද්ද? ඒක මොකද මම හුස්ම කියන එක ඇහෙන් දකින්නේ නැහැ. එහෙනම් කවුරු හරි කියනවා නම් මට මේක සබ්බකාය පරිසංවේදී කියන තැන හුස්ම සම්පූර්ණයෙන් පේනවා කියලා ඒක එයාගේ වැරදීමක්ද නැද්ද? නේද? එහෙනම් සම්පූර්ණ වේදනාවෙහි දැනීමක් ගත්ත විදිහටමයි වේදනාවෙන් ගන්න කමටහනක් මේක සම්පූර්ණ වේදනාවෙහි දැනීමක්. ඒ කියන්නේ මුළු හුස්මම දැනෙනවා ඒකාකාරී විදිහට. දැනීම මතක තියෙනවා පින්නද මේ බලන්න. වායු සමීකරණය කරපු සැප වාහනයක ගියා මතකද?
ඊළඟ සැරේත් ආය යන්න හදන්නේ ඇයි? ආයතරයක් ඒ වගේ එකම යන්න හදන්නේ ඇයි? හොඳට මතකයි නේද? කවුරු හරි කියනවා කාට හරි දත් කැක්කුම හැදිලා කියලා. අපි කියනවා අප්පෝ හරි අමාරු එකක් ඕක ඉවසන්න බෑ කියලා. ඇයි ඒ? විදීම මතකයි. අපිට හැදිලා තියෙනවා නම් විදීම මතකයි. මට කවදාකවත් කං කැක්කුම හැදිලා නැහැ. කියලා හිතන්නකෝ. කවුරු හරි කියනවා කං කැක්කුම කියලා. එහෙමද? සංඥා එන්නේ නේද? එහෙනම් ඒ වගේ මේ වේදන සම්පූර්ණයෙන් මේ ආනාපාන සතිය විඳලා අන්න ඒ තැනත්තාට පින්නත්නි මේක පිළිබඳ මානෝ අරමුණක් ඇති වෙනවා. මේ අවස්ථාව එනකොට හරි පුදුම දෙයක් වෙනවා. ඒ පුදුම දේ තමයි අත් කකුල් පිළිබඳ දැනීමක් ඇත්තේ නැහැ. මේක පුදුම දෙයක් කිව්වට පුදුම දෙයක් නෙවෙයි. මේක අපි සාමාන්‍ය ජීවිතේ හැමදාම අත්දකින දෙයක්. මේ ඇත්ත සමහර විට රූපවාහිනී තිරයක් ඉදිරියට වෙලා කැමැතිම කතාවක් බල බල ඉන්නවා කියලා හිතන්නකෝ. ආස්වාද ජනකව ඉන්නවා. ඉවර වුණාට පස්සේ නෙමෙයිද තේරුනේ කකුල හිරිවැටලා කියලා. නේද? එහෙනම් ශරීරය දැන්නලා නැහැ. ආයෙක පැත්තකින් තියලා ඉන්නකෝ. දැන් මේ ධර්ම ශ්‍රවණය කරන වෙලාවේ මේ අතට හුස්ම දැනෙනවද? ඒ කියන්නේ ගත්තේ නැද්ද? ගත්තේ නැද්ද? ගත්තා දැනුන්නේ නැහැ. ඇසපිය හෙලනවා දැනෙනවද? දැන් ඕන් කියනකොටම දැනෙනවා. නේද? එහෙනම් යමකට අවධානය තිබේ නම් අනිත් ඒවා දැනෙන්නේ නැහැ. යමකට අවධානය තියෙනවා නම් අනිත් ඒවා දැනෙන්නේ නැහැ. හරි? අන්න ඒ වගේ හුස්ම කයට විතරක් හුස්මෙහි දැනීමට විතරක් අවධානය තියාගෙන පුරුදු කරනකොට පින්නත්නි මේ හිතේ වැඩක් තියෙනවා යමක් එක දිගට අරමුණු කෙරෙන ගතියකට එනවා. ඒකට කියනවා විතර්ක චෛතසිකය කියලා. යමක් එයාට පුරුදු කරොත් එක දිගට ගන්න අනිත් ඒවා අරමුණු කරන්නේ නැතුව අරමුණු ගන්න ස්වභාවයක් තියෙනවා. ඒ අරමුණම ගන්නවා එහෙමනොත් එහෙම. ඒක පුරුදු පුහුණු කරන්න ඕනේ ඉබේ වෙන්නේ නැහැ. ඉස්සෙල්ලාම හරිය අමාරුයි. දැන් තුන්වෙනි පියවරේදී තමයි සම්පූර්ණ හුස්ම ගැන අරමුණ එයාට අපි දුන්නේ. හදලා දුන්නා ඒක. ඒ කියන්නේ ඒක පුහුණු කරලා අත්දැක්කා. මේ අපේ තියෙන එකක්මයි පින්නත් නේ. නාසිකාව වගේ දැනෙනවද නැද්ද? උඩුතල්ල ප්‍රදේශයේ දැනෙනවද නැද්ද දැන්? ශ්වාසනාලය හරිය දැනෙනවද නැද්ද? පෙනහැල්ල පිම්බීම් දැනෙනවද නැද්ද? හුස්මත් එක්ක බඩ දැනෙනවද නැද්ද? නේද? බඩේ පිම්බීම් හැකිලින් දැනෙනවද නැද්ද? මේ ඔක්කොම දැනෙනවා. නමුත් එකවර දැනෙන්නේ නැති එකයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි නහය ගැන හිතනකොට බඩ දැනෙන්නේ නැහැ. බඩ ගැන හිතනකොට පපුව දැනෙන්නේ නැහැ. නේද? එතකොට මේ ඔක්කොම මේ ශරීරයේ තියෙන දැනීමක අපි අපේ හිත හිර කරගෙන ඒ දැනීම තුලම වාසය කරන්න කාලයක් පුරුදු කර ගැනීම මේ කරන්නේ. එතකොට යාට අනිත් දැනීම් ටික නැති වෙලා යනවා. අනිත් දැනීම් ටික නැති වෙලා ගිහලා මොකද වෙන්නේ? අනිත් දැනීම් ටික නැති වෙලා යන කෙනා ඇයි ඒක මහ පුදුම දෙයක් නෙවෙයි. දැන් මං කිව්වා. හිත ඒ අරමුණම ගන්න පටන් ගන්නවා එක දිගට. එතකොට ක්‍රමානුකූලව අත් කකුල් හුස්මට අදාළ නැති කිසිම දෙයක්. හුස්මට අදාළ කොටස් මොනවාද? එළියෙන් එන හුලං වදින තැන්. වැදුනොත් දැනෙන්නේ. හුලං වදින තැන් විතරක් නෙවෙයි. දැන් මේ බලන්න. කවුරු හරි පිරිසක් ඉන්නවා එක තැනක හිර වෙලා. හිර වෙලා ඉන්නකොට අපි හිතමුකෝ රාජ්‍ය නායකයෙක් එනවා ඔය මැද්දේ. දැන් රාජ්‍ය නායකයා වදින අය නැත්තම් මොන හරි ලොකු උපකරණයක් අරන් කවුරු හරි එනවා. ඒ උපකරණයේ වදින අය දන්නවද නැද්ද උපකරණේ ගෙනාවා කියලා? තව කට්ටියක් දන්නවා. ඒ කවුද? අර උපකරණයේ හින්දා අයින් වෙන්න ගිහිල්ලා වැදිලා තල්ලු වෙච්ච අයට එහා පැත්තේ ඉන්න තල්ලු වෙච්ච අයව හින්දා තල්ලු වෙනවා. නේද? ඒ අය දන්නවා කවුරු හරි මෙතනින් ගියා කියලා. නේද? ඒ අයටත් දැනෙනවා. ඒ තල්ලුව වැදුනේවත් නැති කට්ටියට දැනෙන්නේ නැහැ කවුරු හරි ගියා කියලා දැනෙන්නේ නැහැ. ඒ වගේ ඇතුළට හුස්ම ඇදලා ගන්නකොට හුස්මම ගෑවෙන නැත්තම් හුලම්ම ගෑවෙන කොටස අපිට දැනෙනවා. නේද? ඊට අමතරව ඒ හුලං ඇතුළට ඇද ගැනීම නිසා බඩේ පිම්බීම ඇති වෙනවා. නේද? ඇත්තටම හුලම් බඩට යනවද? නෑ. පෙනහැල්ල පිම්බෙනකොට බඩ තදවීමක් වෙන්නේ. අන්න බලන්න හුලම් බඩට යන්නේ නැහැ. වුණාට බඩ පිම්බෙනව දැනෙනවද නැද්ද? එහෙනම් බඩ පිම්බෙනවා දැනෙන්නේ හුලං ගිහිල්ලා නෙවෙයි. එහෙනම් හුලං වැදෙන කොටස් සහ ඒ වැදෙන කොටස් හින්දා ඇදෙන හරි ඇකිලෙන හරි කොටස් තියෙනවා නම් ඒවත් අපිට දැනෙනවා. අනිත් ඒවා දැනෙන්නේ නැහැ. හුස්ම කොච්චර ලොකුවට ගත්තත් කකුල ඇදෙනවද? දැන් සමහර මට කියනවා ආම්ද්‍රෝනේ සබ්බකාය පරිසංවේදී කියන වෙලාවේ මට ඔළුවෙන් හුස්ම පිට වෙනවා දැනුණා. හරිද? මේ හිතුවොත් ඔහොම ඒවා නෙවෙයි ඊට වැඩි එහා ගියව දැනෙනවා. ඇයි මේ හිත වැඩිම පිස්සු හදාගන්න එක මේ ලෝකේ නේද? මේ ලෝකේ බලන්නකො පිළිකුල් වස්තු දිහා බලලා ඒවා සුවයි සුන්දරයි කියලා මේ හිත අපිට කියනවා. ගන්ධ වස්තු දිහා බලලා සුවඳයි කියනවා. නේද? අනිත්‍ය වස්තු දිහා බලලා අපිට කියනවා මේ නිට්ටයයි ඕවත් එක්කම ඉන්න. ඕවා වෙනස් වෙන්නේ නැහැ කියනවා.
දුක් වස්තු දිහා බලලා සැපයි කියනවා. අනාත්ම වස්තු දිහා බලලා ආත්මයි කියනවා. එහෙනම් ඉතින් ඔළුවෙන් හුස්ම යනවා කියන එක හැටි දෙයක් නෙවෙයි. හිතුවොත් එහෙම පේන. හතරස් දෙය රවුම් වෙලා පේන්නේ අපිට මේ ලෝකේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කරාද ඒ පිළිබඳ අවධානය යොමු කරගන්න වෙන්නේ ඒකයි. එතකොට මේ සම්පූර්ණ දැනීමෙහි සම්පූර්ණ දැනීම යාට දැනි හෙලහෙල තියෙන වෙලාවේ ඒකාකාරී රටාවක් පුරුදුනාට පස්සේ අපේ පින්වත්නි අපේ මනසින් අපිට හොඳට ඒ අරමුණ ප්‍රකට වෙනවා. හරිද? ඒක විස්තර කරන්න අමාරු නමුත් Tamanට අත්දකින්න පුළුවන් පරිස්සමෙන් ඉස්සරහට ගියොත්. නේද? මන් දැන් මොන්නතරම් ජයසිරිමා බෝධින් වහන්සේ නැත්තම් සුවර්ණමාලී චෛත්‍යරාජන් වහන්සේ කවදාකවත් දැකලා නැති කෙනෙකුට මම පැය ගණන් විස්තර කරනවා. නේද? එයාට එක එක හැඩතලම වෙනවා එතකොට. එයා නිවැරදිවම මේකයි හැඩේ කියලා දැනගන්න නම් මොකද කරන්න ඕන? මං හොඳ එයාට පැය ගණන් විස්තර කර ඉන්න එකද ඔය අත්දැකීම ගැන නැත්නම් රුවන්වැලි චෛත්‍යරාජන් වහන්සේගේ හැඩතල ගැන පැය ගණන් විස්තර කර ඉන්න එකද හොඳ යන ක්‍රමයේ එතෙන්ට කියලා දෙන එකද වැඩියෙන් හොඳ? නේද? කොච්චර විස්තර කරත් මේ වැඩේ හරියන්නේ නැහැ. යන ක්‍රමයේ කිව්වොත් එයා ගිහිල්ලා අත්දකි. නේද? ඉතින් අර චෛත්‍යරාජන් වහන්සේගේ තියෙන අලංකාරත්වය කිව්වොත් යන්න කැමැත්ත වැඩි වෙනවා. ඒ වගේ මේක තමන්ගේ අත්දැකීමෙන් දැනගත යුතු දෙයක් මිසක්කා තර්කයෙන් විතර්කයෙන් ගන්න බැරි බව තේරෙන්න ඕන. තමන් දකින්න ඕන දෙයක්. එහෙනම් තමන් අත්දකින්න ඕන ජීවිතේ මේ ශරීරය අත්දකින්නයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අපිට මේ ශරීරය අත්දකින්න බැරි ඇයි? මම කලින් කිව්වා වෙවුලනවා මේක. මොනවා ඉස්සරහට වෙවුලන්නේ? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. නේද? ඒව මත වෙවුලනවා. ඒ මතයට අපිට වෙච්ච ලොකු කර්මයක් තියෙනවා. ඇස් පියාගෙන කිසිම සද්දයක් නැති තැනක ගන්ධයක් රසයක් නැති ස්පර්ශයක් නැති තැනකට ගියා නම් හරියට ඉතින් වෙවුලන්න දෙයක් නැහැ නේද? එහෙම හිතන්න පුළුවන්. නමුත් මොකද වෙන්නේ? අතීත රූප ශබ්ද ගන්ධ රස ඔක්කොම මනසින් නැగిලා නැතිනම් තනියම වෙවුලනවා. දැකලා නැද්ද තනියම හිනහ වෙනවා? දැකලා නැද්ද තනියම දත් මිටි කනවා තරහ ගිහිල්ලා? නේද? කවුරුවත් නැහැ තරහට අදාළ අරමුණු මොකක්වත් එතන නැහැ. හැබැයි තනියම පුපුරනවා කියලා අපි කියන්නේ අන්න පුපුර ඉන්නවන්න අර කියලා ගෙදරද කියන්නේ නේද? ඉතින් ඒ මොකද තනියම පුපුරනවා. ඒ හැටි. ඉතින් ඒක තමයි කර්මය. අපිට තියෙන එක කර්මයක් මේක. මෙහෙම හම්බෙලා තියෙන නේද? සසර වැරද්ද. ඉතින් අන්න ඒකෙන් අතමිදිලා මේ සියලු දේ අතහැරිලා එක ආරම්මණයක හිත නවත්ත ගන්න මේ ශරීරය තුළට බැහැගත්ත ක්‍රමවේදයයි අපි මේ විස්තර කරගත්තේ. දැන් ඉතින් තියෙන්නේ සම්පූර්ණ හුස්ම අත්දකිමින් ඉන්නවා. එයාට සම්පූර්ණ මුළු හුස්මම තේරෙනවා. එයාට තීරණයකට ඇවිල්ලා තියෙනවා. මේකේ තව මට විඳින්න දෙයක් තව කොහෙවත් නැහැ. මට මුළු හුස්මම මම දැන් අත්දගෙන මයින්හාමක් වගේ මුළු උඩු කයම තමන්ට දැනන ගානට මේක ගන්න පුළුවන්. මේ කොහේවත් දැනීමක් නෙවෙයි. ඔය හම්බෙලා තියෙන ශාරීරික දැනීම. පින්නත් මැරෙනකම් මේක දැනෙන්නේ නැතුව කී දෙනෙක් නම් මැරිලා යනවද? අපරාධ නේද? මේ අත්දකින්න කියන්නේ මොකද්ද? හොයාගෙන යන්න කියන්නේ මොකද්ද? තමන්ගේම ශරීරයේ තියෙන දේ අත්දකින්න කියන්නේ. මේක කරගන්න බැයි නම් මොනතරම් දුර්වලද මම? නේද? මෙතෙන්ට නාසිකාව වගේ රිංගලා යන ක්‍රමය තමයි මේ සාකච්ඡා කරේ. දැන් එතෙන්ට නිකන් දැන් මෙයා අත්දකිනවා. දැන් තමයි පින්නත් අපි ගත්ත මේ වෙනකන් ගෙවපු ජීවිතේ වටිනාකම තේරෙන්නේ. ගෙවපු ජීවිතේ තමන් සීලවන්ත වුණා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර, මුසාවාද, පිසුනා වාච, පරුසා වාච, සම්ප්‍රප්පලාප ආදී මේ දේවල් වලින් වැළකීලා වාසය කරන්න යම් කෙනෙකුට බොහෝ දේවල් අතහරින්න වෙනවද නැද්ද? සම්ප්‍රප්පලාපයෙන් වැළකීලා ජීවත් වෙනවා කිව්වහම රූපවාහිනියේ ටෙලිනාට්‍යයක් බලන්න බෑ. නේද? මොනවද රූපවාහිනියේ ටෙලිනාට්‍ය කියලා බලන්නේ මොනවද? අනුන්ගේ පවුලක විස්තරයක්. නේද? මේක මහ ලැජ්ජාවක් එකwidehatකින් අපිට. ඉස්සර කාලේ අපේ දෙමව්පියෝ අපේ සීයලාගේ ආච්චිලා කාලේ වෙනකොට ඔය කොහේ හරි ගමක රණ්ඩුවක් ඇහෙනවා නම් මොකද කරේ? නේද? ලයිට් නිමලා, රේඩියෝ වහලා, වැටක් ළඟට ගිහිල්ලා කන තියාගෙන ඉඳලා අහු වෙන වෙලාවකට. ඇයි කාගෙත් පින්නත් නේ සසර දෝෂයක් තියෙනවා. අනුන්ගේ දේවල් හොයලා බලන්න. නේද? අනුන්ගේ දේවල් හොයලා බලන්න එහෙම දෝෂයක් තියෙනවා. ඒකට කුතුහලයක් තියෙනවා. අයියා රණ්ඩු වෙන වෙලාවට ඔක්කොම කියාගන්නේ. ඒ වෙලාවට අහගත්තොත් තමයි. ඉතින් එවැනි පහත් පුරුදු හින්දා නින්දා ලැබෙන එක නින්දා ලැබුණත් ඒක රසයිනේ. නමුත් ඒ නින්දාව හින්දා දැන් ඒක වැඩේ නවත්තලා දැම්මා. දැන් එහෙම වැටවලා ඉන්න යන්න ඕනේ නැහැ. මොකද උනේ? ගෙදරටම පවුලක විස්තරයක් අරන් එනවා රූපවාහිනිය.
අර පවුලේ අතන වෙන දේ මෙතන වෙන දේ කොහොමද දෙන්න කුටු කුටු ගාලා පැත්තේ කතා කරනවා. ආ මේ පැත්තෙන් එනවා. අන්න අරෙන් ගහන්න පොල්ලක් උසන් එනවා. දැන් මොනව වෙයිද දන්නේ නැහැ. දැන් මොනව වෙයිද කියලා දන්නේ නැහැ කියලා ගෙදරදීම රංගපාපු එකක් බලාගත්තා. ඒක හැබැයි රංගපාපු එකක්. නේද? හරි ගිජුකමකින් කෑදරකමකින් ඕක දිහා බලන් ඉන්නවද නැද්ද? දැන් මොනව වෙයිද කියලා. අනුන්ගේ විස්තරයක් මේ බලන් ඉන්නේ. ඉතින් ඕක අතහරින්න ලේසි වෙයිද? හිතනවා ඕක අතහරින්න ලේසි කියලා හිතනවා. ආහාර වලට තියෙන ගිජු බව, ආහාරයේ මාත්‍රාඥතාවය අතහරින්න ඕනේ. මේ දේවල් බුද්ධ අවවාද අනුව පින්වත්නි සමහර ඇත්තෝ දැනගෙන මේ සංසාර දෝෂයෙන් අත මිදෙන්න මේවා අතහරින්න ඕන කියලා ප්‍රාණඝාත මදුරුවෙක්වත් මරන්නේ නැතුව, ළමයින්ට මැස්ස මරණ ස්ප්‍රේ එක ගෙනත් දෙන්නේ නැතුව, ගුණ යහපත් තමන් බොහෝ දේවල් අතහැරලා දාලා කටයුතු කරන්න ගියාම අතහැරීමේ හැඟීම ලෝකය හෙල්ලෙද්දී මම මගේ හිත කෙලින් තියාගෙන ඉන්නවා කියලා ලෝකය හෙල්ලෙද්දී පින්වත්නි යමෙක් හෙල්ලෙන්නේ නැතුව ඉන්න පුරුදු කරා නම් එයා දන්නවා නෙක්ඛම්ම කියන හැඟීම. එයා දන්නවා ශාන්තභාවය කියන එක දන්නවා. අපේ හිත කලබල වෙලා හරියට කලබල වෙලා අඹ ගෙඩියක් දැක්කත් ඇති. කෙසෙල් ගෙඩියක් දැක්කත් ඇති. චොක්ලට් කෑල්ලක් දැක්කත් ඇති. නේද? පාටක් දැක්කත් ඇති. සින්දුවක කෑල්ලක් ඇහුණත් ඇති. නේද? ඇතුලෙන් මුමුණ ඉන්නවා පැය ගණන් ඕක. මේ දන්නෙත් නෑ මිමිනෙනවා කියලා. ඉතින් මේ වගේ මේ ලෝකෙත් එක්ක ගැහෙන මේ හිත ඒ ලෝකෙන් අයින් කරන්න දැඩි ශක්තියක් ගන්න ඕනේ. වෙස්සන්ත රජුරෝ ළමයි දෙන්න දන් දීලා ගල් ගෙඩිය වගේ හිටියා. යම් කාරණාවක් උඩ. අදටත් මිනිස්සු බයිනවා ඒකට. නේද? අදටත් සමහර ඇත්තෝ මේවා විවේචනය කරනවා. පින්නන්නේ අපි ඔක්කොම දරුවෝගේ විදිහට හිතලයි එහෙම කරේ. ඉතින් තමන්ගේ අභිවෘද්ධිය සපයා ගන්නට, උපයා සපයා ගන්නට තමන්ට බොහෝ දේවල් අතහරින්න ඕන. අපාය යන්නේක නවත්ත ගන්න ප්‍රාණඝාත ආදී අතහරින්න ගියාම කාමයේ වර්ධව හැසිරීම, බොරු කීම, කේලම් කීම අතහරින්න ගියාම හරියට පාඩු සිද්ධ වෙනවා. පාඩු කියලා කියන්නේ මොනවද? ලෞකික පාඩු. ලෞකික පාඩු සිද්ධ වෙන හින්දායි එහෙම බෑනේ ඉතින් බොරු ටිකක් කියන්න වෙනවනේ ඉතින් කී කියන බොරු. එහෙම බෑනේ ඉතින් අනිත් අය තරහ කරගෙන බෑනේ ඉතින් අනිත් අය තරහ කරගෙන බෑ තමයි. කට ඇරගෙන විලාප තියාගෙන අපාය යන්න උනහම අර යාළු වෙලා තියාගත්ත කට්ටියකින් වැඩක් වෙන්නේ නෑ. ඒ කට්ටියට බේර ගන්න හම්බෙන්නේ නෑ. ඒකින්ද ඔන්න ඔය ගුණවන්තව සීලවන්තව ජීවත් වෙන්න එකට ගොඩාක් දේවල් අතහරින්න ඕනේ. එතකොට යා ලෝකය හෙල්ලෙද්දී ඉවසීමෙන් ශාන්තව ඉන්න පුළුවන් ස්වභාවය එයා අත්දකිනවා. එයාට ඒ හැඟීම් පහළ වෙලා තියෙනවා පින්නන්නේ. ආන්ගේ පහළ වෙලා තියෙන හැඟීම එයා දන්නවා. දැන් මේ කිව්වට සමහර ඇත්තන්ට නෙක්කම්ම කියන හැඟීම තේරෙන්නේ නැහැ. හරි ලෝකයම අතහැරිලා ජීවත් වෙන්න පුළුවන් ස්වභාවය. ඒක පුරුදු පුහුණු කරන අය පටන් ගන්න සීලයෙන්. ඊටත් වැඩි එහා ගිය අතහැරීමක් පුරුදු කරන් තියෙනවා. සීලය විතරක් නෙමෙයි ඇත්තෝ ස්වාමීන් වහන්සේලාට වන්දනා කරන ගාථාවේ කොහොමද තියෙන්නේ? සීලවන්තං ගුණවන්තං කියලා. ශාසනය කියන්නේ මහා ගුණවන්ත ශාසනය. ප්‍රාණඝාතය අතහැරීම සීලවන්තකම. සියලු සත්වයන් කෙරෙහි තියෙන මෛත්‍රිය ගුණවන්තකම. හොරකම් කිරීම අතහැරීම සීලවන්තකම. දුන් දෙයින් විතරක් යැපිලා ජීවත් වෙන්න පුළුවන්. නැත්නම් තමන් ළඟ තියෙන දේවල් අනුන්ට දෙන්න පුළුවන්කම ගුණවන්තකම. කාමයේ වර්ධව හැසිරීමෙන් වැළකී සිටීම සීලවන්තකම. සිතුවිලි මාත්‍රයක්වත් අන්‍ය ස්ත්‍රියක් අන්‍ය පුරුෂයෙක් පතන්නේ නැති බව ගුණවන්තකම. බොරු කීමෙන් වැළකීම සීලවන්තකම. තමන්ට තමන්වත් බොරුවක් හිතෙන්වත් හිතන්නේ නැතුව ඉතා සත්‍යවාදී ජීවිතයක් ගත කිරීම ගුණවන්තකම. කේලම් කීමෙන් වැළකීම සීලවන්තකම. කේලම් කියන්නේ කොටවන්නනේ කට්ටිය බිඳවන්නනේ. බිඳිච්ච අය සමගි කරවලා සතුටු වීම ගුණවන්තකම. පරුස වචන කීමෙන් වැළකීම සීලවන්තකම. මන වඩන වචනම කතා කරන එක ගුණවන්තකම. සම්ප්‍රප්පලාප වලින් අයින් වෙන එක සීලවන්තකම. ඒ වගේම අන් අයට අර්ථවත් දේ කතා කරන එක ගුණවන්තකම. නේද? ඔන්න ඔය ගුණවන්තව ජීවත් වීමට කෙනෙකුට ගොඩාක් දේවල් අතහරින්න වෙනවද නැද්ද? නේද? බොහෝ දේවල් අතහරින්න වෙනවා. මේ තියෙන ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර, මාන්න ආදී මේ ඇති වෙන ලෝකය ගැන තියෙන දැඩි අදහස් හින්දායි පින්නන්දි ගුණවන්ත ගන්න නැති වෙන්නේ. ආහාරයෙන් හින්දා ගුණවන්ත ගන්න නැති වෙනවා. නේද? රූප හින්දා ගුණවන්ත ගන්න නැති වෙනවා. අධික ලෝභය, අධික දේශය ඉස්මතු වෙලා එනකොට ගුණවන්තකම් කොහේ ගියාද දන්නේ නැහැ. නේද? ඒකනේ ලංකාවේ තියෙන බොහෝ ගුණවන්තව ඉන්න සමහර මිනිස්සු මැතිවරණයක් කිට්ටු වෙනකොට පිස්සු වගේ වෙනවා. නේද? ගුණවන්තකම් ඔක්කොම ඉවරයි. ගම්පවා දෙකට බෙදිලා
නේද? තරහ වෙලා පවුල් තරහ වෙලා ඒ මොකද? ලෝභය වැඩි වෙනකොට, දේශය වැඩි වෙනකොට ගුණවන්තකම් නැතු වෙනවා. එහෙනම් ගුණවන්තව ජීවත් වෙන්න බොහෝ දේවල් අතහරිනවා. වෙන දෙයක් වුණ දෙයින්. මම මැරිලා ගිය දෙයින් මම මගේ ගුණවන්තකම නැති කරගන්නේ නැහැ. අතීතයේ අපේ සිංහල මිනිස්සු එහෙම හිටියා. නේද? අපේ මගේ தত্ত্বය, මගේ සීයලාගේ, මගේ ගෞරවය නැති කරගන්නේ නැහැ කියලා පින්වත්නි. Tamanට අගෞරව වෙන දේවල් කරන්නේ නැහැ, මැරුණත් කරන්නේ නැහැ කියලා ප්‍රතිපත්ති කරකෝ හිටියා. අද එහෙමද? නෑ නේද? අද එහෙම නෑ. ගොඩක් අය එහෙම අඩුයි. ඕන කැත වැඩ කරලා කිසි දෙයක් උන්නේ නෑ වගේ නේද? දැන් ඉස්සරහා ඉන්න කෙනා දන්නවා කියලා දන්නවා. Taman දන්නවා කියලා දන්නවා. ඉස්සරහා ඉන්න කෙනා දන්නවා කියලා Taman දන්නවා කියලා දන්නවා. මං ඒ බව දන්නවා කියලා එයා ඉස්සරහා ඉන්න කෙනා දන්නවා කියලා දන්නවා. ඒත් නෑ වගේ ඉන්නවා. ඒ වගේ ලැජ්ජා බය නැති පිරිසක් බිහි වෙලා. ඉතින් එහෙම නැතුව ගුණවන්තව හිටිය ඇත්තෝ සාන්තකම කියන එක දන්නවා. ඒකට කියනවා ශාන්ත කියලා කියන්නේ ඉවසීම කියන එකයි. මෙන්න මේ ශාන්ත භාවය අර ආනාපාන සතිය හොඳට ප්‍රත්‍ය වෙලා හොඳට මුළු කයම දැනෙන ගානට ආවට පස්සේ පින්නත්නි ඇස් දෙක පියාගෙන අර ගුණවන්තව සීලවන්තව තමන්ගේ ජීවිතය අරගෙන ආපු අය ඇස් දෙක පියාගෙන මේ කරන මේ භාවනාවේදී සම්පූර්ණ හුස්ම රළුවම අත්දැක ඉන්න වෙලාවේ එයාට තේරෙනකොට ආයෙ මට මේකේ අත්දකින්න දෙයක් නැහැ කියලා තේරෙනකොට හිමින් සැරේ අන්න අර ශාන්ත භාවය අදිෂ්ඨාන කරගන්න මම මේ සියල්ල අතහැරලා දානවා කියලා. මං කියන එක නෙවෙයි මේක. සීලයෙන් ගුණයෙන් හිත ප්‍රමෝදයටපත් වුනොත් ප්‍රීතියටපත් වුනොත් තමයි කාය පස්සද්ධිය ඇති වෙන්නේ. බුදුරජාණන් වහන්සේ පස්සද්ධිය ගැන දේශනා කරද්දී සංසිඳීම කය සංසිඳෙන්නේ එතකොටයි. හරිද? එතකොට දැන් මේ තුන්වෙනි පියවරේදී ඉතුරු වෙලා තියෙන්නේ මොකද්ද? ආනාපාන සතිය ගැන දැනීම විතරයි. දැන් මොකද හතරවෙනි පියවරේදී එතකොට වෙන්නේ? පස්සම්බයං කාය සංකාරං කියන්නේ ඒකත් දැනෙන්නේ නැතු වෙනවා. අර ලොකුවට දැනෙච්ච එක ටික අඩු වෙලා සම්පූර්ණයෙන් දැනෙන්නේ නැතු වෙනවා. හැබැයි දැනෙන්නේ නැතුව ගියාට මනෝ අරමුණ මං කිව්වා කලින් මේක මතකයි කියලා. නේද? මනසින් පින්වත්නි ඒ අරමුණ ඒ විදිහටම අර ගැනීම සහ විසිර යාම තියෙනවා. හරිද? එතකොට ආනාපාන කය සංසිඳනවා. ඒකට කියනවා ආනාපාන කය කියලා. ඒකට කියනවා කාය සංකාරය කියලා. හරිද? මෙන්න මේ කාය සංකාරය කියන්නේ ආනාපාන සත කයටමයි. ආනාපාන කය කියලා කිව්වේ කලින් තුන්වෙනි පියවරේදී තමන් අත්දැක්ක සබ්බ කාය පටිසංවේදී කියන කය. හරිද? අන්න ඒකත් සංසිඳෙනවා. ඒක සංසිඳනකොට එයාට මුළු ශරීරයම දැනෙන්නේ නැහැ. දැනෙන්නේ නැහැ. හැබැයි ආ ඉන්නවා මනෝ අරමුණේ. මේක කැඩි පල්ලෙහාට වැටෙන එකක්. හරියට ග්‍රීස් ගහක නගිනවා වගේ. පින්නන්නේ ග්‍රීස් ගහක නගින කෙනෙකුට බලන්න මුලදී යට තියෙන ඒවා ටික අයින් වෙනවා. නේද? ඊට අපි දැන් මැදක් විතර නැග්ග කියලා මැදක් විතර නැග්ගහම මොකද වෙන්නේ? ආයෙ බිමටම වැටෙනවා. හැබැයි මැදක් නැග්ග කෙනා කොහොම හරි ග්‍රීස් හූරගෙන මැදට නැගලා ආයෙ බිමට වැටුනොත් ඉස්සෙල්ලා මැදට නගින්න ගිය තරම් වෙලා යනවද? නැහැ. දැන් කොඩිය ගන්න ඔන්න මෙන්න ගානට ගිහිල්ලත් බිමටම වැටෙන වෙලාවල් තියෙනවා. නේද? හැබැයි ආයෙ එතෙන්ට යන්න අර තරම් වෙලා යන්නේ නැහැ. ඒකට සීලයෙන් පිරිසිදු කරපු කෙලෙස්. හරියට අර කණුවේ තිබ්බ ග්‍රීස් අයින් කරා වගේ යට හරිය. හරිද? එතකොට ගුණයෙන් පිරිසිදු කරලා යා ඉන්නේ. හරිද? තව ටිකක් උඩට අයින් කරලා වගේ. ඉතින් එහෙම කෙනා අර උඩට ගියත් මොකද වෙන්නේ? වෙලාවකට බිඳුවටම වැටෙනවා. ආයෙ එයා මුලින් ඉඳන් පටන් ගත්තා. එයා කෙටි කාලයකින්ම ආයෙ ඔය කියන තැනට ළඟා වෙන්න යට පුළුවන්. ඒකින්ද මේ ගන්න හැම උත්සාහයක්ම අපේ පින්වත්නි අපි සිල් රකිමින් භාවනා කරමින් ගුණවන්තව ජීවත් වෙමින් අන් අයව අතහරිමින් අන් අයගේ නපුරු වචන අතහරිමින් ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන නපුරු වචනයක් දැකලා ඇහිලා තව කෙනෙකුට බනින්න නැතුව හිත හොල්ල ගන්න නැතුව ඉන්න පුළුවන් එක යුද්ධයක් දිනුවා වගේ සමානයි කියලා. Tamanට දොස් කියන වෙලාවක යුද්ධයක් දිනුවා වගේ සමානයි කියලා. ඉතින් කරන්න. අනිත් අය කියයි නිවටයෝ කියයි. අපිට බයිනකොට අපි සද්ද නැතුව ඉන්නකොට අනිත් අය කියයි අප්පෝ නිවටකම කියලා. නිවටකම නෙවෙයි ඒක තමයි දක්ෂකම. ලෝකේ මිනිස්සු පෘථග්ජන මිනිස්සු මේව හඳුනගන්නේ ආර්ය තත්ත්වයට පත් වෙන්න උත්සාහ කරන අය ලෝකේ දකින්නේ වෙනස් විදිහකට වෙන්න ඕනේ. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනිත් පැත්තට තියෙන එක. එහෙනම් අපිට තේරෙන්න ඕනේ අන් අය දොස් කියද්දි අන් අයට තරහ යන තැන්වල අන් අය කිපෙන තැන්වල අන් අයගේ අකටයුතුකම් දැකලා කිපෙන තැන්වල මම නොකිපී ඉන්න නම් සියල්ල අතහැරලා ඉන්න පුරුදු වෙන්න ඕනේ. අන්න එහෙම කෙනෙකුට පින්නත් පුළුවන්කම තියෙනවා. එහෙම කෙනෙකුට ඔන්න ඔය හැඟීම මෙතෙන්ට යොදවා ගන්නකොට එයාට සම්පූර්ණ හුස්ම අත්දකින්න පුළුවන්කම ලැබෙනවා. හරි ඒක මනෝ අරමුණක් විදිහට. අන්න ඒ ගානට හිතපත් කරගන්න බෑ සීලවන්ත ගුණවන්ත නැති කෙනෙකුට කය සංසිඳවා ගන්න බෑ. එහෙනම් ආනාපාන සතියෙන් ඉස්සරහට යන්න බෑ. මම නම් කියනවා හොඳ වැඩේ කියලා. නේද? එහෙම මොකද? ඇයි ගුණවන්ත නැත්තේ? ඇයි සිල්වන්ත නැත්තේ? නේද?
එහෙනම් දැම්මම අදිස්ථාන කරගන්න ඕනේ සිල්වන්තකම් ගුණවන්තකම් තියෙන්න ඕනේ කියලා. අපි කැමති සිල්වන්තකම් නැතුව ගුණවන්තකම් නැතුව හරි උතෙන්ට යනවට. නමුත් හොඳ වැඩේ කිව්වේ මෙහෙම යන්න බෑ මේ ස්වභාව ධර්මයේ තියෙන නීතිය. ඉතින් ඒකින්ද අන්න එතෙන්ට ගිහිල්ලා ඒ හිත අරමුණු කරගත්තට පස්සේ තමයි පින්වත්නි මේක අර මං කියන්නේ ග්‍රීස් ගහේ වැටෙනවා වගේ කියලා. හැබැයි උඩින් කොඩියෙන් අල්ලගත්තා නම් ගිහිල්ලා ආයෙ පල්ලෙහාට ලිසන ගතිය නැතු වෙනවා. ආන් ඒ වගේ මේ හිත එක දිගට ඒ අරමුණම ගන්න ගන්නට අපිට මේ හිත හදන්න පුළුවන්. ඒ කියන්නේ වෙන කිසිදු අරමුණක් එන්නේ නෑ. කය දැනෙන්නේ නෑ. කිසිදු අරමුණක් එන්නේ නෑ. ඒ කියන්නේ ආනාපාන සතිය හිත හිර කරගත්තා කියන එකයි. අන්න ඒ ගන්නට එනොරිතන අකුසල ධර්ම එතන කිසිම දෙයක් නැහැ වෙනත් අකුසලයක් පාපයක් වෙන විවිච්ච කාමේහි විවිච්ච අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රීතිසුඛං කියන තැනට ළඟා වුණා කියන එකයි. හතරෙනි පියවර ඉවර වෙනකොට කෙනෙක් ප්‍රථම ධ්‍යාන මට්ටම ළඟා වෙනවා. ඒක අදිෂ්ඨානයෙන් කරන්න පුළුවන් එකක් නෙවෙයි. කාලයක් පුරුදු පුහුණුවෙන් කරන්න පුළුවන් එකක්. මේ පිළිබඳ විස්තර තවත් ඉහත ධර්ම දේශනාවකදී සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන අද දවසේ මේ පිළිබඳ මේ අතෝ දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. අපිටත් මේ කටයුතු සම්පාදනය කරගන්න පුළුවන්කම තියෙද්දී මම මේ කටයුත්ත කරගන්න ඕනේ. බුදුරජාන් වහන්සේගේ දේශනාව තියෙන කාලේ මම මේ කය තුලට රිංගාගෙන කය අවබෝධ කරගන්න ඕනේ. මමත් මේ කය අවබෝධ කරගෙන මමත් ලෝකය අවබෝධ කරගෙන මේ ජීවිතය අවබෝධ කරගෙන සසර ජීවිතය සුවපත් කරගන්නවා. උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙනවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මම් පරන්ති. හොඳයි පින්වත්නි, අද දවසේ මේ ධර්ම දේශනාවේ පූර්ණ දායකත්වයේ වශයෙන් සඳහන් කරලා තියෙන්නේ ගෙලියොය ගුරුදෙනිය රණවිරු මාවත අංක 173 C11 ලිපිනයේ පදිංචි කේ.එම්. එරංගා සජීවනී මහත්මියගේ 39 වෙනි උපන්දිනය නිමිති කරගෙන ඇය සහ ඇයගේ ස්වාමි පුරුෂයා වන W.G. තුෂාර සම්පත් කුසුම්සිරි මහතා යන දෙපළ විසින් දායකත්වය දරනවා කියලා සඳහන් කරලා තියෙනවා. අරමුණු වශයෙන් මෙම පුණ්‍ය බලයෙන් මේ භවයේදීම මඟඵල නිවන් අවබෝධයට හේතු වේවායි ප්‍රාර්ථනා කිරීම, පරලෝසපත් W.G. සිරිසේන මාමණ්ඩියට පියාණන්ට D.M. ජේමිස් සිඤ්ඤෝ හා K.M. පියදාස යන සීයලා දෙදෙනාට P.G. උක්කුමැණිකේ G.M. පොඩිමැණිකේ යන ආච්චි අම්මලා දෙදෙනාට පින් බලාපොරොත්තු වන මියගිය සංසාරගත සියලු ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කිරීමත්, සුජීවත්ව වාසය කරන D.M. සිරියා දිසානායක මෑණියන්ට K.M. කරුණාරත්න පියාණන්ට එකම සහෝදරයාට ශ්‍රී ලංකා යුද හමුදාවේ 26 වෙනි ගජබා රෙජිමේන්තුවේ දෙවන අනදෙන නිලධාරී W.G. තුෂාර සම්පත් කුසුම්සිරි මහතාටත් ඔහුගේ මෑණියන් වන W. කුස්මාවති මහත්මියටත් දෙපාර්ශ්වයෙන් පවුල්වල සියලු ඥාතීන්ටත් මෙම පින්කමට උදව් උපකාර කළ එම් නාමල්දිනිය මහත්මිය ඇතුළු පවුලේ සැමට මනෝරි ජයතිස්ස, සුජීවනී රත්නායක, නිලුපාමර සිංහ, සිරන්ති ජයසුන්දර, අයිරාංගනී කාන්ති ජයවර්ධන, සිරන්ති බෝධිපක්ෂ යන මහත්මීන්ටත් එම අයගේ පවුල්වල සැමට නිරෝගී දීර්ඝායුෂ ලැබී උතුම් ධර්මාවබෝධය පිණිසම හේතු වේවායි ප්‍රාර්ථනා කරලක් තියෙනවා. එයා බලාපොරොත්තු වෙච්ච ආකාරයටම සුජීවත්ව වාසය කරන නැත්නම් නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. මේ පරිලෝකියයන්ට මේ පින් අනුමෝදන් වේවා. දෙපාර්ශ්වයටම තුම් නිවනින් සැනසෙන්න මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සිරුවන් සරණයි. බෞද්ධ මාධ්‍ය සත්කාරයේ මහනුවර මධ්‍යස්ථානයේ මගින් මහනුවර ඓතිහාසික අස්කිරි ගෙඩිගේ රාජමහා විහාරස්ථානයේ සංවිධානය කළ සද්ධර්ම මණ්ඩපයේ වැඩ හිඳමින් මහව ඉහළගම ගල්ලෑව විහෙර පුරාණ අරණ්‍ය සේනාසනාධිපති පූජ්‍යපාද උඩදුම්බර කාශ්‍යප ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ බෞද්ධ ගුවන් විදුලියේ දායකත්ව ධර්මානුශාසනාව ඉන් සමාප්තයි. දේශකයන්න් වහන්සේටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ අප සැමටත් අපේ දේශයටත් දලදා හෙළිසරණයි.